දරුවනේ අපිට මීළඟට ලැබෙන ප්‍රශ්නය විශේෂයෙන්ම මේ ධාරා විද්‍යුතය හා සම්බන්ධ ප්‍රශ්නයක්. රයිට්. රූපේ පෙන්වා ඇති විභව බෙදන පරිපථය A හා B අග්‍ර අතර මෙන්න මේ දෙන්න අතර විචල්්‍ය විභවාන්තරයක් ලබා දෙයි. ඒ කියන්නේ දැන් ඔබට පේනවා මෙන්න මේ ස්ථානයේ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධයක්. දරුවනේ විචල්්‍ය ප්‍රතිරෝධයක් කියලා කියන්නේ මොකක්ද? අපිට විචල්්‍ය ප්‍රතිරෝධයක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපිට හැකියාව තියෙනවා ප්‍රතිරෝධය වෙනස් කිරීමට. එතකොට අපි දන්නා විචල්්‍ය ප්‍රතිරෝධය ගත්තොත් එහෙම විශේෂයෙන් විද්‍යාගාරය තුළ ඔය ධාරා නියාමකනේ. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝලර්ස් අපිට දකින්න ලැබෙනවා. ප්‍රීසෙට් කියලා ඔයාලා අහලා ඇති. අර ස්ක්‍රූ පිනින් වගේ කරකවන්න තියෙන විචල්්‍ය ප්‍රතිරෝධක ඔබට හමු වෙලා ඇති. විශේෂයෙන්ම ET සහ BST ප්‍රැක්ටිකල් වලදී ඔබ මේක පාවිච්චි කරනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධය ගත්තොත් එහෙම මම ඔබට මේ විචල්්‍ය ප්‍රතිරෝධයේ ක්‍රියාකාරීත්වය චුට්ටක් කිව්වොත් සරලව දැන් මල් ළඟ මෙන්න මෙහෙම ඔහම තිබ්බොත් මේ විචල්්‍ය ප්‍රතිරෝධකේ ස්පර්ශ වෙන තුඩුවක් තියෙනවා. එතකොට මෙන්න මේ ස්පර්ශක වෙන කෙනා මේක ප්‍රතිරෝධකයක් කියලා හිතන්න. මෙන්න මේක අපි මෙන්න මේ වගේ ආවරණයක් තුලට දාමු. දැන් මෙන්න මේ ස්පර්ශ වෙන කෙනා ගත්තොත් මම මෙන්න මෙහෙම දාලා තියෙනවා මම අග්‍ර දෙකක්. මෙන්න මෙයා P කිව්වොත් මම මෙන්න මේ P මම මේක P XY කිව්වොත් මෙන්න මේ P මෙන්න මේ පැත්තට ලං කරන්න මේක ලං කරන්න මොකද වෙන්නේ? මෙන්න මේ P ව මම මෙන්න මේ පැත්තට මෙන්න මේ දිශාවට ලං කරන්න මොකද වෙන්නේ? මෙන්න මේ P සහ X අතර ප්‍රතිරෝධය අඩු වෙනවා. R PX X සහ මෙන්න මේ දෙන්න අතර ප්‍රතිරෝධය ක්‍රමානුකූලව අඩුවීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි දැන් මේ පැත්තට මෙන්න මේ P සහ X අතර ප්‍රතිරෝධය අඩු වෙද්දී මෙන්න මේ PY අතර ප්‍රතිරෝධය R PY අතර ප්‍රතිරෝධය මොකද වෙන්නේ? මෙන්න මේ P සහ Y අතර ප්‍රතිරෝධය ක්‍රමානුකූලව වැඩි වෙනවා. දැන් මම මෙන්න මෙයාව මේ පැත්තට බර කරොත් මේ පැත්තට බර කරොත් මොකද වෙන්නේ? PY අඩු වෙනවා. හැබැයි PX ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර ප්‍රතිරෝධය වැඩි වීම සිද්ධ වෙනවා. මේක තමයි විචල්්‍ය ප්‍රතිරෝධක වලදී කරන්නේ. හරි. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙතන right A හා B අතර විචල්්‍ය විභවාන්තරයක් ලබා දෙයි. R P යනු සර්පණ ස්පර්ශකයක් සහිත CI යොම් ධාරා නියාමකයක් හා E යනු අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙනිය හැකි 6 වෝල්ට් බැටරියකි. ඒ කියන්නේ මේකේ E සහ V දෙන්න සමාන වෙනවා. ඇයි E සහ V සමාන වෙන්නේ දරුවෝ? E සහ V සමාන වෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වෙන නිසා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ සිම්පල් R ගගේ ශුන්‍යයි. අපි දන්නවා මෙන්න මෙහෙමනේ. E ඍණ IR සමානයි V. මේකේ I සමානයි බිඳුවයි නම් I ගගේ බිඳුවයි නම් E මෙන්න මේ කෑල්ල මේ R ගගේ කීය වුණත් I බිඳුවයි නම් IR ගුණිතය ශුන්‍යයි සමානයි V එකෝ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම E ඍණ IR සමානයි V නි. මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය නම් මෙන්න මේ IR ගුණිතය ශුන්‍ය වෙනවා.
E සමානයි V වෙනවා. මෙන්න මේ E සමානයි V වෙනවා. පැහැදිලි මන්ට. හරි. E සමානයි V වෙනවා. අපි ඉදිරියට යමු බලන්න. දැන් මෙතන අපිට 100 ohm කියලා දීලා තියෙනවා. 6 volt කියලා දීලා තියෙනවා. ඕම් නියමය සත්‍යාපනය කිරීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කිරීමට ඔබට පහත අයිතම සපයා ඇත. 8 ohm ප්‍රතිරෝධයක් ඇති නික්‍රෝම් කම්බියක්. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැකි ඇමීටරයක්. අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල වෝල්ට් මීටරයක්. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල වෝල්ට් මීටරයක් කියලා කියන්නේ ආසන්න ලෙස පරිපූර්ණ වෝල්ට් මීටරයක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැකි ඇමීටරයක් කියලා කියන්නේ ඒක පරිපූර්ණ ඇමීටරයක්. ප්‍රතිරෝධක සහිත නික්‍රෝම් කම්බියක් කියන අපිට ඒක ප්‍රතිරෝධකයක් විදිහට සැලකීමේ ඉඩ කඩ තියෙනවා. මෙම පරීක්ෂණය සඳහා ගන්නා පරිපථය ලබා ගැනීමට මෙම අයිතම රූපයේ පෙන්වා ඇති පරිදි x y සහ z ස්ථානවලට සම්බන්ධ කර පරිපථ සටහන සම්පූර්ණ කරන්න. right. පරිපථයේ ඇති ඇමීටරය සහ වෝල්ට් මීටරය ධන ලකුණෙන් සංකේතවත් කරන්න. හරි. මෙම පරිපථය සංවෘත කළ විට නික්‍රෝම් කම්බිය තුලින් ගලන උපරිම ධාරාව ගණනය කරනවා. හරි. අපි පුතේ එතකොට පරිපථයේ ඇමීටරය සහ වෝල්ට් මීටරය ධන ලකුණු සලකුණු කරන්නලු. ඒ වගේම මෙන්න මේ ප්‍රතිරෝධය ඒ වගේම වෝල්ට් මීටරය සහ ඇමීටරය පරිපථයට සම්බන්ධ කරන්නලු. අපි සම්බන්ධ කරන්න යන්න. හරි. දැන් අපි ගත්තොත් එහෙම පරිපථයකට හරි පරිපථයකට අපි වෝල්ට් මීටරයක් කොහොමද සම්බන්ධ කරන්නේ? ඇමීටරයක් කොහොමද සම්බන්ධ කරන්නේ? කොහොමද සම්බන්ධ කරන්න ඕනේ? අපි දන්නවා පරිපථයක දැන් හිතන්නකෝ මෙන්න මේක තමයි අපි ගත්තොත් මෙන්න මේක තමයි ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය. එතකොට මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේක ඇමීටරය. එතකොට අපි අනිවාර්යෙන් පරිපථයකට ශ්‍රේණිගතව තමයි ඇමීටරක සම්බන්ධ කරන්නේ නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ ප්‍රතිරෝධයක මේ කේබල් එක යන වයර් එක කපලා තමයි අපි මේ ආකාරයට ඇමීටරක සම්බන්ධ කරන්නේ. එතකොට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න මේ ප්‍රතිරෝධයකට අපි සමාන්තරගතව තමයි වෝල්ට් මීටරක සම්බන්ධ කරන්නේ. ප්‍රතිරෝධයට මෙන්න මේ ආකාරයට සමාන්තරගතව තමයි අපි වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ. පැහැදිලි නේ? වෝල්ට් මීටරයක් මේ ප්‍රතිරෝධයට සමාන්තරගතව තමයි අපි සම්බන්ධ කිරීම කරන්නේ ධර්මයි. හරි. එතකොට අපි ගැටලුවට ගිහිල්ලා බලමු. එතකොට දැන් මට මෙන්න මේ ප්‍රතිරෝධය මෙන්න මේ y කියන තැන මොකද කරන්න වෙන්නේ? ප්‍රතිරෝධය විදිහට නේද ගන්න වෙන්නේ. ඔව්. එතකොට මෙන්න මෙතන තමයි ප්‍රතිරෝධය වෙන්නේ. ප්‍රතිරෝධය නමක් දාන්න කියලා දෙනවා අපිට. right. 8 ohm ප්‍රතිරෝධයක්. එහෙනම් මම මෙතනට දානවා 8 ohm ප්‍රතිරෝධයක්. ඒ වගේම මෙතනට මම හයි කරනවා වෝල්ට් මීටරයක් මේ ප්‍රතිරෝධයට සමාන්තරගතව. ඒ වගේම x ස්ථානයේ මම සවි කරනවා ඇමීටරයක්. මම මෙන්න මේ x ස්ථානයේ සවි කරනවා ඇමීටරයක්. පැහැදිලිද? හරි. එතකොට ඇමීටරේ ධන වෙන්න ඕනේ. මේ දැන් මෙන්න මෙහෙම ඍණාග්‍රය ඇවිල්ලා
මෙන්න මේ ඍණාග්‍රයට මේ කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ මෙහෙමනේ. එමනම් මෙතන වෙන්න ඕන වෝල්ට්මීටරයේ ධනාග්‍රය. එතකොට මේ මෙන්න මේ ඍණාග්‍රය මුලින්ම සම්බන්ධ වෙන්නේ ඇමීටරේ මෙන්න මෙතනටනේ. එමනම් මෙන්න මේක වෙන්න ඕනේ ඇමීටරේ ධනාග්‍රය. පැහැදිලිද? මේක තමයි වෝල්ට්මීටරයේ ධනාග්‍රය. මේක තමයි ඇමීටරේ ධනාග්‍රය විය යුත්තේ. එතකොට දැන් මේක 100 ඕම් ධාරා නියාමකයක්. එතකොට මේක 6 වෝල්ට් ප්‍රමාණයක් තියෙනවා. හරි. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ධනාග්‍රය ලකුණු කරන්න. මෙම පරිපථය සංවෘත කළ විට නික්‍රෝම් කම්බිය තුලින් ගලන උපරිම ධාරාව ගණනය කරන්න. මෙම පරිපථය සංවෘත කළ විට. හරි. දැන් මෙතන පරිපථය අපිට සංවෘත කළාට පස්සේ හරි මෙන්න මේ 8 ඕම් තුලින් ගලන්න පුළුවන් උපරිම ධාරාව අහන්නේ නේද? හරි. උපරිම ධාරාව ගහද්දී අපි මොකද කරන්න පුළුවන් වෙන්නේ? දැන් මෙන්න මේ සර්පණය තියෙනවනේ. මෙන්න මෙයා තියන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. නේද? මෙන්න මෙයා තියන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. බලමු. මේක 100යි රයිට්. අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේක ධන මේක ඍණාග්‍රය වෙනවා. එතකොට මේ පරිපථයේ මෙහෙම දෙපැත්තට යනවා ධන ඍණ දෙක. ඒ වගේම මෙයාගේ මැද විචල්්‍ය ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ වගේම මෙහෙම ස්ථිර ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට මට මෙන්න මෙහෙම තියලා තියෙනවා. හරි. අපි මෙතන ගත්තොත් එහෙම මෙන්න මෙහෙමද පරිපථය තියෙන්නේ. ඒතර මෙන්න මෙතනට සමාන්තරගතව අපි දැම්මා වෝල්ට් මීටර එක. මෙතන ඇමීටර එක. මේ වෝල්ට් මීටරය සම්බන්ධ වෙලා තියෙනවා. ආවා. එහෙම සම්බන්ධ වෙලා තියෙනවා නේ. මේක වෝල්ට් මීටරය මේක ඇමීටරය මේක 8යි ඕම්. එතකොට දැන් අපි මෙන්න මෙයා ඉන්න ස්ථානීය අවබෝධයක් නැහැ. එක්ක මෙයා මෙන්න මෙහෙම තියන්න පුළුවන්. මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය
අපි ගත්තොත් එහෙම මෙන්න මේ පැත්ත වැඩි වෙනවා. මේ පැත්ත අඩු වෙනවා. ඒ වගේ මෙන්න මෙයා මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? මෙහෙම තිබ්බොත් එහෙම මෙන්න මේක ගිහිල්ලා රයිට් මේ කෙලවරට ඒ කියන්නේ මේක ප්‍රතිරෝධය ශුන්‍ය විදිහට තමයි හරි මෙතනින් මේ පැත්ත ප්‍රතිරෝධය ශුන්‍යයි මේ පැත්තට 100 ඕම් වන විදිහට තමයි සැකසෙන්නේ. දැන් එතකොට අපිට ස්විච් එකක් මෙන්න මේ ස්විච් එක තියෙනවනේ. මේ ස්විච් එක ඔන්න අවස්ථාවේ තියෙනනේ. හරි. එතකොට මේ ස්විච් එක ඔන්න අවස්ථාවේ තියෙද්දි මට අහන ප්‍රශ්නය තමයි නික්‍රෝම් කම්බිය තුළින් ගලන උපරිම ධාරාව ගමනය කරන්න. උපරිම ධාරාව. මෙන්න මේ නික්‍රෝම් කම්බිය හරහා ගලන උපරිම ධාරාව. නික්‍රෝම් කම්බිය හරහා උපරිම ධාරාව ගලද්දී මොකද වෙන්න ඕනේ? මෙතන 6 වෝල්ට් තියෙනවා මේක ඇවිල්ලා මෙන්න මේ 6 වෝල්ට් කියන කෙනා අපි ගත්තොත් මෙන්න මේ පාරෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මේ 100 ඕම්ගේ බලපෑම මෙන්න මේ 100 ඕම්ගේ බලපෑම බිඳුවක් වුණොත් තමයි මෙන්න මේ 8 ඕම් හරහා උපරිම ධාරාව ගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට ධාරාව යන්නේ නැතුව හරි කෙලින්ම මෙන්න මේ පැත්ත ධනාග්‍රයෙන් එළියට ධාරාව එන්නේ. මෙන්න මෙයා මෙන්න මේ විදිහට කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධයෙන් වෙන බලපෑම ශුන්‍ය වන පරිදි මෙන්න මේ පාරේ ගියොත් තමයි 8 ඕම්ගේ ප්‍රතිරෝධය උපරිමයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඒ කියන්නේ මෙන්න මෙයාගේ බලපෑම ශුන්‍ය නම් තමයි 8 ඕම්ගේ 8 ඕම් හරහා ගලන ධාරාව උපරිම වෙන්නේ. මේ පාරේ ධාරාව ගලන ධාරාව අපි උපකල්පනය කරන ශුන්‍යයි කියලා. මේකේ I උපරිම වෙද්දී මේ හරහා යන I ශුන්‍ය විදිහට තමයි මට ගලන්න වෙන්නේ. එhmenan මේකේ V ගියාගේ 6 වෝල්ට් මම මෙන්න මේ පරිපතයට V සමානයි IR යොදනවා. V කියලා කියන්නේ 6 වෝල්ට් I වතාවක් 8 ඕම්. එහෙමනම් මට 6 බෙදීම 8 සමානයි ඇම්පියර් සමානයි I එහෙනම් 6 8ෙන් බෙදනවා කියන්නේ 4න් 3යි 0.75යි ඇම්පියර් සමානයි I සමානයි 0.75යි ඇම්පියර් වෙනවා. පැහැදිලි මම හිතන්නේ. හරි. අපි ඉදිරියට යමු බලන්න. මැනිය හැකි උපරිම ධාරාවන් 1 ඇම්පියර් සහ 10 ඇම්පියර් වන ඇමීටර් දෙකක් සපයා ඇත. මෙම පරිපතේ ගලන ධාරාව සෙවීමට සුදුසු ඇමීටරය. පුතේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම චූටි ඇණයකට අපි තලන්න ගන්නෙ මොකද්ද? චූටි මිටියක්. ලොකු ඇණයකට තලන්න ගන්නෙ අපි ලොකු මිටියක් නේද? ඒ වගේ අපි දැන් මේ 1 ඇම්පියර් තියෙනවනේ. 1 ඇම්පියර් ගත්තොත් එහෙම 1 ඇම්පියර්ට වැඩිය අඩු කට්ටිය මනින්න යෝග්‍යයි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හිතමුකෝ. උදාහරණයක් මම දෙන්නම්. දැන් ඔන්න මල් ළඟ තියෙනවා ඇමීටර් දෙකක්. මේක 1 ඇම්පියර් තමයි උපරිම ධාරාව. මේක 10 ඇම්පියර්. මම මෙන්න මේ මෙයාගෙන් මැන්නොත් එහෙම 0.5 ඇම්පියර් සහ මම මැන්නොත් මෙන්න මෙයාගෙන් ඒ අගේම ඇම්පියර් මෙන්න මෙයාගේ සංවේදීතාව වැඩි. සංවේදීතාව වැඩි. මෙන්න මෙයාගේට වඩා. හේතුව මෙන්න මේ 1 ඇම්පියර් උපරිමයක් කියලා තියෙන 1 ඇම්පියර්ට අඩු ප්‍රමාණයන් ඊටාම හොඳ සංවේදීතාවයෙන් මනින්න. හැබැයි මෙයාට මේක දැනෙන්නේවත් නැහැ. නේද? ඒතකොට මෙයා මේකට මෙන්න මේ දත්තවලට
සංවේදී වෙනවා ඊටම අඩුයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් මේ 1 ඇම්පියර් කියන කෙනා ගත්තොත් අපි ගත්තොත් එහෙම 0.1 ඇම්පියර් ඉඳලා 0.8 ඇම්පියර් වගේ වෙනකම් මේ 0.2 ඇම්පියර් ඉඳලා 0.8 ඇම්පියර් වගේ වෙන පරාසයක ඊටම හොඳින් ක්‍රියා කරනවා. තේරුණාද? එතකොට දැන් මම මෙන්න මේ 10 ඇම්පියර් ගත්තොත් සාමාන්‍ය 1 ඇම්පියර් ඉඳලා 8 ඇම්පියර් වගේ පරාසයක නැත්නම් 2 ඇම්පියර් ඉඳලා 8 ඇම්පියර් වගේ පරාසයක හොඳට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතනට වැඩි අඩු ඒවට සහ මෙතනට වැඩි වැඩි ඒවට මෙයා තරම්ම නිර්වැද්දතාව දක්වන්නේ නැහැ. නේද? දැන් මම මෙතන ගත්තොත් ඒත් එහෙම තමයි. 1 ඇම්පියර් කියද්දී අපි මෙන්න මේ 0.2කට වැඩි අඩු ඒවා 0.8කට වගේ වැඩි ඒවට තරම්ම නිර්වද්‍ය නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි ළඟ තියෙන ඇම්පියර් ගාන කීයද පුතේ? අපි ඉස්සරලා ගණනය කරා දශම කීයද ආවේ? 7.5 ඇම්පියර්. එහෙමනම් 0.75 ඇම්පියර් මනින්න. හරි? 0.75 ඇම්පියර් මනින්න මොකද කරන්නේ අපි? මේ 0.75 ඇම්පියර් මනින්න මේ බලන්න මේ පරාසය තුල නෙමෙයි මෙයා ඉන්නේ. හැබැයි මෙන්න මේ පරාසය තුල මෙයා ඉන්නේ. එහෙනම් මෙන්න මේ 1 ඇම්පියර් වඩාත් යෝග්‍ය වෙනවා. 1 ඇම්පියර් වඩාත් යෝග්‍ය වෙනවා. ඔබගේ තේරීම සඳහා හේතුව කොමක්ද? මනින ලද ධාරා පරාසය තුල 1 ඇම්පියර් උපරිමයක් සහිත ඇමීටරයේ සංවේදීතාව ඊටාම ඉහළය. රයිට්? මැනීමට ඇති ධාරා පරාසයේදී වරහලේ 0.75 ඇම්පියර් ධාරාවක් නැත්නම් 0.75 ඇම්පියර් ධාරාවක් මැනීමේදී 1 ඇම්පියර් මැනිය හැකි ඇමීටරයේ සංවේදීතාව ඉතා ඉහළ නිසා වඩාත් නිර්වද්‍ය ප්‍රතිඵලයක් ලැබේ. වඩාත් නිර්වද්‍ය ප්‍රතිඵලයක් ලැබේ. හරි. ඔබේ තේරීම සඳහා හේතුව කුමක්ද? 0.75 ඇම්පියර් මැනීමේදී 1 ඇම්පියර් උපරිම සහිත ඇමීටරය වැඩි සංවේදීතාවකින් හා නිර්වද්‍යතාවකින් ක්‍රියා කරයි. ඇමීටරේ වැඩි සංවේදීතාවකින් හා නිර්වද්‍යතාවකින් ක්‍රියා කරයි. මේක තමයි අපිට හේතු වෙන්නේ. ඉදිරියට යන්න බලන්න. නික්‍රෝම් කම්බිය ඕම් නියමය පිළිපදී නම් බලමු මේ ඕම් නියමය නික්‍රෝම් කම්බිය පිළිපදී නම් මෙම පරීක්ෂණයෙන් ඔබ බලාපොරොත්තු වන ප්‍රස්ථාරයේ දල සටහනක් හදන්න. පුතේ ඕම් නියමය පිළිපදිනවා නම් මොකද වෙන්නේ? V සමානයි IR කියන සමීකරණය කොහොමද එන්නේ? V සමානයි IR V සමානුපාතිකයි R ට. මෙන්න මේ වගේ අගයක් නේ. V සමානයි mx ආකාර ප්‍රස්ථාරයක් නේ. V සමානුපාතිකයි R කියලා කියන්නේ මේක මොකද වෙන්න ඕනේ? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. right. සර් v සමානුපාතිකයි i. right. එතකොට මේකේ අනුක්‍රමණය මට ලැබෙන්න ඕන මොකද්ද? මෙයාගේ අපි අනුක්‍රමණය ගත්තොත් අනුක්‍රමණය ලැබෙන්න ඕනේ r වනේ. මේක තමයි සාමාන්‍ය විය යුත්තේ. අපි දන්නා v සමාන ir කියලා කියනවා. v සමානුපාතිකයි i ට මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මට ලැබෙනවා මොකද්ද? v බෙදීම i කියන්නේ. දැන් මේකේ අනුක්‍රමණය මොනවද ලැබෙන්නේ? මේ බලන්නකො. දැන් මම මේ ප්‍රස්ථාරය තමයි ලැබිය යුතු ප්‍රස්ථාරය. ප්‍රශ්නෙට පිළිතුර මෙච්චරයි. අපි ගත්තොත් එහෙම මෙන්න මේක මේකට අපි කියනවා ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා i එන අනුක්‍රමණය සමානයි tan θ නේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ m සමානයි සම්මුඛ පාදය කියන්නේ
මේක y නෙවෙයි ඩෙල්ටා v කියලා ගමුනේ. ඩෙල්ටා v බෙදීම මේ ඩෙල්ටා i එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් මොකද්ද? v බෙදීම i v බෙදීමයි v බෙදීමයි කියලා කියන්නේ මොකද්ද? v බෙදීමයි කියලා කියන්නේ මෙයාගේ අනුක්‍රම ලැබෙන්නේ මොකද්ද? r තමයි ලැබෙන්නේ. හරි අපි ඉදිරියට යමු බලන්න. රූපයේ පරිපතේ නික්ට්‍රෝන් කම්බිය වෙනුවට විදුලි පන්දම් බල්බයක් යොදා මෙම පරීක්ෂණය නැවත සිදු කරන ලදී. පුතේ දැන් අපි විදුලි පන්දම් අපි දැන් ගත්තොත් එහෙම නික්ට්‍රෝන් කම්බිය සහ විදුලි බල්බය. විදුලි බල්බය මොකද වෙන්නේ? විදුලි බල්බය රත් වෙන්න මොකද වෙන්නේ? තාපය හානි කරන්න පටන් ගන්න එක. අනිත් එක මොකද වෙන්නේ? විදුලි බල්බය ආලෝකයේ විදිහට හානි වීමත් සිද්ධ වෙනවානේ. විදුලි බල්බයක් ගත්තොත් එහෙම විදුලි බල්බය රත් වීම නිසා මොකද වෙන්නේ? ඔව් මේ ඕම් නියමය නිසි පරිදි පිළිපදින්නේ නැහැ. යා ශක්තිය නිපදවන්න ගන්නවානේ. I මිලි ඇම්පියර් V විදුලි පන්දම් බල්බයේ ප්‍රමාණය රේටිං ලබා දී ඇත්තේ 6 වෝල්ට් 0.36 වෝල්ට් ලෙසය. මෙලෙස කිරීමේ විද්‍යාත්මක පදනම පැහැදිලි කරන්න. දැන් මෙන්න මේකෙන් කියවෙනවා වෝල්ට් 6ක් ලබා දුනහොත් 0.36යි තප්පරයට ජූල් ක්ෂමතාවක් ලබා දෙනවා කියන එක තමයි මෙන්න මේ රේටිං එකකින් කියවෙන්නේ. රයිට්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන් 6 වෝල්ට් විභව අන්තරයක් ලබා දීමේදී බල්බය 0.36යි වොට් නොහොත් එක තප්පරයකදී ජූල් 0.36ක ප්‍රමාණයක් ලබා දෙන බව. මේක තමයි කියවෙන්නේ. 6 වෝල්ට් විභවාන්තරයක් ලබා දීමේදී බල්බය 0.36 වෝල්ට් එහෙම නැත්නම් එක තප්පරයකදී ජූල් 0.36ක් ප්‍රමාණයක් ලබා දෙනවා කියන එක තමයි මෙන්න මේ රේටිං එකේ කියවෙන්නේ. හරි. සූත්‍රිකාව සඳහා IV ලාක්ෂණිකය ඕම් නියමයෙන් අපගමනය වීමට සිදුවන හේතුව කුමක්ද? පුතේ දැන් මෙයා ඕමික සන්නායකයක් නෙවෙයි. හේතුව තමයි රත් වීමේදී මොකද වෙන්නේ? බල්බය රත් වීමේදී ප්‍රතිරෝධය වෙනස් වේ. අපි දන්නවා සමීකරණයක්. සමීකරණය තමයි r θ සමානයි r බිඳුව වතාවක් 1 ධන ඇල්ෆා θ. r θ සමානයි r නෝට් වතාවක් 1 ධන ඇල්ෆා θ. පැහැදිලිද? හරි. r θ සමානයි r බිඳුව වතාවක් 1 ධන ඇල්ෆා θ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතනදී අපි දන්නවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්නේ දරුවනේ. මේ තියෙන සෙල්සියස් අංශක බිඳුව, මේක උෂ්ණත්වය, මේක ප්‍රතිරෝධය, මේ වගේ එකක් ලැබෙන්නේ. මෙන්න මෙතන තමයි අපි R බිඳුව කියන්නේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. එතකොට මෙන්න මෙයා උෂ්ණත්වයේ වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ උෂ්ණත්වයේ වැඩි වෙද්දී බලන්න මේ උෂ්ණත්වයේ වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ උෂ්ණත්වයේ වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා ක්‍රමක්‍රමයෙන් නේ. හරි. මේ සමීකරණ හොඳින් මතක තියාගන්න. විදුලි පන්දම් බල්බය ඉහත නිර්දේශිත ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වන විට එහි සූත්‍රිකාවේ ප්‍රතිරෝධය සහ
ඒ තුලින් ගලන ධාරාව ගණනය කරන්න. අපිට ක්ෂමතාවයේ සමීකරණ කීපයක් තියෙනවා. නේද? අපිට ක්ෂමතාවයේ සමීකරණ කීපයක් තියෙනවා දරුවනේ. ක්ෂමතාවයේ සමීකරණ ටික තමයි අපි දන්න P සමානයි VI P සමානයි I වර්ග R P සමානයි V වර්ගයට R. මේවා තමයි අපිට ක්ෂමතාවයේදී ලබාගත හැකි සමීකරණ තුන. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඉස්සරලා ගැටලුවේ කියනවා 6 වෝල්ට් 0.36 වෝල්ට් 6 වෝල්ට් කියනවා 6 වෝල්ට් 0.36 වෝල්ට්. දැන් මේ වෝල්ට් කියලා දීලා තියෙන මොකද්ද පුතේ? වෝල්ට් කියලා දීලා තියෙන මෙන්න මෙයාගේ විභවාන්තරය එහෙම නැත්නම් V නේ. 6 වෝල්ට් කියලා දීලා තියෙන්නේ විභවාන්තරය එහෙම නැත්නම් V. ඒ වගේම මෙන්න මේ 0.36 වෝල්ට් කියලා දීලා තියෙන මෙන්න මෙයාගේ ක්ෂමතාව. මේක තමයි විභවාන්තරය, මේ තියෙන්නේ ක්ෂමතාව. පැහැදිලිද? ඒතර අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේ සමීකරණය දාලා මේ P සහ V දන්නවා I හොයන්න පුළුවන්. මේ සමීකරණය දාලා R හොයන්න පුළුවන් නේ. මේ සමීකරණය දාලා I හොයන්න පුළුවන්, මේක දාලා R හොයන්න පුළුවන්. මේ අපි ඉස්සෙල්ලා R හොයාගනිමුකෝ. P දන්නවා. V දන්නවනේ. P සමානයි VI. ක්ෂමතාව 0.36යි. V ගියාගේ 6යි I. P සමානයි VI. V ගියාගේ 6යි. එවන අපි ගත්තොත් එහෙම අපිට එනවා 0.36 බෙදීම 6 සමානයි ඇම්පියර්. අපිට මේක 0.06යි ඇම්පියර් වෙනවා. මෙන්න මෙයාගේ ධාරාව. I 6 වරක් 6යි නේද? ඔබට අංශු වරන් බෙදලා බලන්න 0.36 බෙදලා අපි 6 0.36 අපි බෙදනවා 6න් 0.06ක් එනවා ඇම්පියර් එනවා. ඒතර අපිට ඊළඟට තියෙනවා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරොත් මට I පාවිච්චි කරන්නේ නැතුව මේ P දන්නවා මම V දන්නවා R හොයන්න පුළුවන්. මෙන්න මේක P දන්නවා V දන්නවා R හොයන්න පුළුවන්. P ගියාගේ 0.36යි P ගියාගේ P සමානයි V වර්ග 6 වර්ග R. P සමානයි V වර්ග R. පැහැදිලිද? එතකොට මම ගත්තොත් මේ පැත්තට එනවා 0.36යි R සමානයි 36යි. මේක මේ පැත්තට එනවා R සමානයි 36 බෙදීම 0.36යි. එවනම් අපිට මේක ඔන්න අපිට මනෝමය සුළු කරන්න පුළුවන්. එහෙමත් අකමැති නම් ඔබ කැල්කියුලේටර් එක ගහන්න දීලා තියෙන එකේ. හැබැයි මේවා මනෝමය සුළු කර තරමට ඊටාම ලේසි. 36 බෙදන 0.36 අපිට 100ක් ලෙස ලැබෙනවා. ඕම් මෙන්න මේ ප්‍රතිරෝධය R සමානයි 100යි ඕම් ලෙස ලැබෙනවා. එතකොට අපිට එනවා 0.6යි ඇම්පියර් 100යි ඕම්. 0.06යි ඇම්පියර් ප්‍රතිරෝධය 100යි ඕම් ලෙස අපිට ලැබෙනවා. මේ ගණනය කිරීම දෙකත් මෙතනටම ඇතුළු කරන්න. අර ගණනය කිරීම දෙක මෙතනට ඇතුළු කරන්න. පැහැදිලි. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම ඉහත එකෙහි සඳහන් තුනේ එකෙහි සඳහන් බල්බය ක්‍රියාත්මක වන ලක්ෂය
P සංකේතය යොදා වක්‍රය මත ඇතුළු කරන්න. හරි. එතකොට මෙයාගේ බලන්න තුනේ එක බල්බය කියන 6 වෝල්ට් 0.36 වෝල්ට් 6 වෝල්ට් 6 වෝල්ට් නම් මම කඩේරි වලින් මෙන්න මේ 6 වෝල්ට් දිගේ යන්න ඉදිරියට 6 වෝල්ට් තොර මෙතනින් පල්ලෙහාට එනවා අපි ගත්තොත් මෙන්න මෙහෙම කරමු වඩාත් විනිවිද පේන්න අපි මෙන්න මේ ලක්ෂය ලකුණු කරමු p කියලා p කියලා ලක්ෂය ලකුණු කරමු එතකොට ලස්සන බලන්න මේ 60 මිලි ඇම්පියර් කියන්නේ 0.6 ඇම්පියර් නේද 0.6 ඇම්පියර් නේද මේ 60 මිලි ඇම්පියර් කියන්නේ 0.6 ඇම්පියර් නේද පුතේ මේ 60 මිලි ඇම්පියර් කියලා කියන්නේ 0.6 ඇම්පියර් මේ ලස්සන වෙනවා මෙන්න මේ පැත්තෙන් දෙපැත්තෙන් හරි ඉතින් අපි මම 6 වෝල්ට් ලකුණු කරේ මට මේ යගේ ආවා නේ එහෙම නැත්නම් මම මේ පැත්තෙන් ගියත් ඒත් මට එකම ලක්ෂ්‍ය තමයි ලැබෙන්නේ හරි උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 දී බල්බ සූත්‍රිකාවේ ප්‍රතිරෝධය 10 ඕම් විය. සූත්‍රිකාව තනා ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණයකට නැත්නම් ඇල්ෆා සමානයි කෙල්විනයට මෙන්න මෙච්චරයි නම් බල්බේ නිර්දේශිත ප්‍රමාණයෙන් දැල් වෙන විට සූත්‍රිකාවේ උෂ්ණත්වය ගණනය කරන්න. හරි. මම ඔබට ඉස්සලා කියලා දීපු විදිහට අපිට සමීකරණයක් තියෙනවා දරුවනේ මෙන්න මෙහෙම. දැන් මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මේ අක්ෂයේදී උෂ්ණත්වය ඉහළ යන විට මේ පැත්තේ ප්‍රතිරෝධය කියලා ගත්තොත් මම කිව්වා අපිට තියෙනවා කියලා මේ වගේ ප්‍රස්ථාරයක්. මේ ලක්ෂ්‍යය අපි R බිඳුවයි මේක මං R θ කිව්වනම් හරි මෙතන උෂ්ණත්වය අපි θ කියලා ගත්තොත් අපිට මෙන්න මෙයාගේ මෙන්න මේකත් අපි දික් කරගෙන මේක කඩේරි විදිහටම මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ මේ මෙන්න මේක θ මෙන්න මේ උස වෙන්නේ කොච්චරද පුතේ R θ ගෙන් R බිඳුව අඩු වෙන්න ඕනේ R θ රින R බිඳුව මට ලියන්න පුළුවන් R θ රින R බිඳුව බෙදීම θ මම මෙන්න මේකට කියන මෙයාගේ අනුක්‍රමණය කියලා මම මෙන්න මේ වෙනස බෙදුවා මෙන්න මේ වෙනසේ මේ පොඩි ඍජු කෝඩි ත්‍රිකෝණයක් අඳගෙන එතකොට මට පුළුවන් මෙන්න මේ අනුක්‍රමණයට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා මේ ප්‍රතිරෝධීය උෂ්ණත්ව සංගුණකය. එහෙම නැත්නම් ඇල්ෆා කියලා. ප්‍රතිරෝධීය උෂ්ණත්ව සංගුණකය ඇල්ෆා කියලා කියනවා. එතකොට මට එනවා R θ ඍණ R නෝට් බෙදීම θ හරස් ගුණ කරාම R θ ඍණ R බිඳුව සමානයි ඇල්ෆා θ R θ සමානයි R බිඳුව ධන ඇල්ෆා
තීටා කියලා. right හරි. හරි. මෙන්න මෙතනින් අපිට හදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට right මෙතන අපිට අනුක්‍රමණය ගත්තොත් එහෙම. එහෙම නැත්නම් අපිට මෙන්න මේක මෙන්න මේ ආකාරයට හදා ගන්න පුළුවන්. කෙටියෙන් අපි මතක තියාගත්තොත් එහෙම r θ සමානයි r බිඳුව වතාවක් 1 ධන ඇල්ෆා θ විදිහට අපිට මෙන්න මෙයාගේ සමීකරණය මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. r θ කියලා කියන්නේ θ උෂ්ණත්වය. ඒ කියන්නේ මෙන්න මෙතනදී ප්‍රතිරෝධය ඒ වගේම r බිඳුව කියලා කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. ඇල්ෆා කියලා කියන්නේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය අපිට දීලා තියෙනවාගේ. θ කියලා කියන්නේ උෂ්ණත්වය. උෂ්ණත්ව වෙනස නෙමෙයි මේ θ කියන්නේ උෂ්ණත්වය. හරි. θ කියන්නේ උෂ්ණත්වය. එතකොට මම ගත්තොත් එහෙම මේ සමීකරණය දාලා මේ ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සමීකරණය විතරයි. r θ සමානයි r බිඳුව වතාවක් 1 ධන ඇල්ෆා θ right උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 දී 18 දී ඇල්ෆාව දීලා තියෙන අපිට 0.02යි 4යි 3යි 1 ධන උෂ්ණත්වය 18 දී ප්‍රතිරෝධය 10 විය. ඕම් 10 නේ ඕම් 10ක් විය. 18 දී සූත්‍රිකාවේ ප්‍රතිරෝධය 10යි ඕම් විය. සූත්‍රිකාව තනා ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය මෙන්න මෙච්චර නම් නිර්දේශිත ප්‍රමාණයෙන් දැල් වෙන විට සූත්‍රිකාවේ උෂ්ණත්වය ගණනය කරන්න. හරි. එතකොට දැන් අපි දන්නවා සෙල්සියස් අංශක 18 දී 10යි නේද? එතකොට නිර්දේශිත ප්‍රමාණයෙන් දැල් වෙද්දී ප්‍රතිරෝධය කීයද වෙලා තිබ්බේ? නිර්දේශිත ප්‍රමාණයෙන්දී ප්‍රතිරෝධය 100යි ඕම්. නේද? 100යි ඕම්. එතකොට මේකෙත් r බිඳුව මෙයාගේමයි 1.04 වතාවක් θ. දැන් දරුවනේ මේක සුරු කරන්න අපි මෙන්න මෙහෙම කරමු. හරි. දැන් මෙන්න මේ සමීකරණ දෙක ගත්ත විදිහ චුට්ටක් අයවන්නම් මම පැහැදිලි කරන්නම්. අපි මෙන්න මෙහෙම හිතා ගන්නකො දරුවනේ. අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ ගානේ කියන අවස්ථාව. දැන් පටලා ගන්න එපා මෙන්න මේ සූත්‍රයත් එක්ක පටලා ගන්න එපා. මට වැරදුන්නේ නැහැ. right. අපේ කට්ටිය L2 සමානයි L0 වතාවක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා ඩීටා කියලා දිනවනේ. මෙතන තියෙන උෂ්ණත්ව වෙනසනේ පුතේ. හැබැයි මෙන්න මේ සමීකරණේ උෂ්ණත්ව වෙනස නෙමෙයි තියෙන්නේ. r θ සමානයි r බිඳුව වතාවක් 1 ධන ඇල්ෆා θ. මෙතන තියෙන උෂ්ණත්ව වෙනස හැබැයි මේ ප්‍රතිරෝධ සමීකරණයේ තියෙන්නේ උෂ්ණත්වය. මෙතන තියෙන උෂ්ණත්ව වෙනස අපි තාපයේදී පාවිච්චි කරන මෙන්න මේ සමීකරණයේ තියෙන උෂ්ණත්ව වෙනස හැබැයි මෙතන තියෙන දරුවනේ උෂ්ණත්වය. දැන් මේකේ තියෙන ආරම්භක උෂ්ණත්වයනේ.
නෑ මෙතන තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. පැහැදිලිද? මෙතන තියෙන සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය මේක ආරම්භක දිගනේ. right මේ දෙක එක වගේම වුණාට අර්ථයන් සම්පූර්ණම අර්ථයන් දෙකක්. හරි? මේ දෙකේ අර්ථයන් දෙක සම්පූර්ණම අර්ථයන් දෙකක්. මේක ආරම්භක දිග වුණාට මේක ආරම්භක උෂ්ණත්වය නෙමෙයි. සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. මෙතන උෂ්ණත්ව වෙනස වුණාට මේක උෂ්ණත්ව වෙනස නෙමෙයි මේක උෂ්ණත්වය. පැහැදිලිද? හරි. නිසා මේක පටල ගන්න එපා. එතකොට මම අපිට දීලා තියෙන දත්ත ටික තියෙනවනේ. මේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 18 දී. හරි. බලන්න. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 18 දී ඒ කියන්නේ θ 18 වන විට 18 වන විට ඇල්ෆා ගෑගේ කොහොමද දන්නවනේ? ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණය 0.243යි 0.243යි ධන 1 ධන මෙන්න R බිඳුව සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය දන්නේ නැහැ. බිඳුවේදී ප්‍රතිරෝධය දන්නේ නැහැ. සෙල්සියස් අංශක 18 දී ප්‍රතිරෝධය 18 දී ප්‍රතිරෝධය 10. ඔන්න 10. මෙන්න මේ දත්ත ටිකෙන් මේක ගත්තේ. ඊට පස්සේ මෙතන ගත්තේ මම දැන් නිර්දේශිත ප්‍රමාණයෙන් දැල් වෙද්දි මට ගාන ඉස්සරලා කියලා තියෙනවා. මේ ප්‍රතිරෝධය 100යි මේ 100යි. හැබැයි මෙයාගේ ආරම්භක සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධ දන්නේ නැහැ. මේ සෙල්සියස් අංශක බිඳුවේදී මේ R බිඳුව කියලා කිව්වේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය මම මේ තැන් දෙකේ දන්නේ නැහැ. 1 ධන ඇල්ෆා ගෑගේ බිඳු 2යි 4යි 3යි තීටා. හරි. අපි මේ දෙක ලියනවා 100 සමානයි 100 සමානයි R බිඳුව වතාවක් 1 ධන 0.2යි 4යි 3යි තීටා 10 සමානයි R බිඳුව වතාවක් 1 ධන 0.2යි 4යි 3යි 18. හරිනේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ සමීකරණය මම 1 කියලා ගන්නවා. මේක 2 කියලා ගන්නවා. මම මොකද කරන්නේ? දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් බෙදනවා. මේක 1 2කින් බෙදුවත් කමක් නැහැ. 2 1කින් බෙදුවත් එකයි 1 2කින් බෙදුවත් එකයි. එහෙනම් මම මෙයාව බෙදනවා 100 බෙදීම 10 R බිඳුව 1 ධන 0.2යි 4යි 3යි තීටා බෙදීම R බිඳුව වතාවක් 1 ධන 0.2යි 4යි 3 වැඩි කිරීම 18. දැන් මෙයාට මෙයා කැපෙනවා 10යි මෙයාට මෙයා කැපෙනවා 1 ධන 0.0යි 4යි 3යි තීටා බෙදීම 1 ධන මම මෙන්න මේකෙන් මේක වැඩි කරනවා මෙන්න මේ දෙනා වැඩි කරනවා අපි 0.02යි 4යි 3 මේ 0.02යි 4යි 3 වැඩි කරනවා 18න් 0.774යි. හරි. මේකෙන් මේක හරස් ගුණ කරනවා 10 1 ධන
මේක සාමාන්‍ය කැල්කියුලේටර් දෙපාරක් ගහලා බලන්න පුතේ. හැම වෙලාවෙම මේ කැල් එක දෙපාරක් ගහලා බලන්න වරහන් යොදන තැන් වලට වරහන් යොදන්න. මම ගොඩක් වෙලාවට ඔබත් එක්ක කැල්කියුලේටර් එක බෝඩ් එකේම සුළු කරලා පෙන්නන්නේ මේ කොහොමද හරියට සුළු කිරීම ටික කරන්න කියලා පුරුදු වෙන කැල්කියුලේටර් එක. 0.07774 10 වතාවක් මෙන්න මේක සමානයි 1 ධන 0.02 4.3 තීටා. එහෙනම් මට එනවා මේක ගත්තොත් එහෙම 10 වතාවක් 1.07774 සමානයි 1.0.02 4.3 තීටා. හරි. මම මේකෙන් මේක වැඩි කරොත් එහෙම 10.774 මේකේ 10.774 මේක මේ පැත්තට ඍණ 1 සමානයි 0.02 4.3 තීටා. එතකොට මට එනවා මේක මෙහෙට 10ක 9යි 9.774 සමානයි 0.02 4.3 තීටා. 9.774 0.02 4.3 සමාන තීටා. 9.774 බෙදනවා 0.02 4.3 2273යි 2273ක් සෙල්සියස් වෙනවා තීටා. බලමු දොරට අපි මේක ඉතාම විශාල අගයක්. දහඅටයි 0.431යි තීටා 100 දී හරි. මේක බෙදුවා හරි 10යි හරස් කුණු වුණා. හරිනේ රයිට්. එහෙනම් දරුවනේ අපි මේ ගැටලුවේදී විශේෂයෙන්ම ඉගෙන ගත්තා උෂ්ණත්වය සමග කොහොමද ප්‍රතිරෝධය විචලනය වෙන්නේ, ඒ වගේම නිවැරදිව කොහොමද වෝල්ට් මීටරයක් සහ ඇමීටරයක් පාවිච්චි කරන්න කියන එක. විශේෂයෙන්ම දැන් මේ පරිපූර්ණ වෝල්ට් මීටර වගේම ඔයාලා අනිවාර්යයෙන්ම පරිපූර්ණ නොවන වෝල්ට් මීටරයක් සහ පරිපූර්ණ නොවන ඇමීටරයක් සඳහා පොඩ්ඩක් ගැටලුවක් දෙකක් විසඳලා බලුවොත් වඩාත් යෝග්‍යයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයේ වෙත යමු. හරි. රූපසරණයේ පෙන්වා ඇත්තේ රබර් වල යම් මාපාංකයේ සෙවීමට සකස් කර ඇති ඇටෝමකි. රබර් බටේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A වේ. x හා y අතර, ඒ කියන්නේ මෙන්න මේ පරාසයන් දෙක අතර රබර් බටේ ආරම්භක පරතරය L නෝට් වේ. තුලා තැටිය m භාරයක් දැමුව විට y ලක්ෂය පහළට ගමන් කරන අතර රබර් බටේ x හා y අතර නව දිග L බවට පත්වේ. ගුරුත්වාකර්ෂණ ත්වරණය සිම්පල් g ලෙස සලකන්න. අපි දන්නවා දැන් මෙන්න මේ ඇටෝම ගත්තොත් එහෙම මේ ඇටෝම විශේෂයෙන්ම දරුවනේ අපි ගත්තොත් රබර් බටයක් අරගෙන මේ රබර් බටේ තැන් දෙකක මේ විදිහට පොඩි සලකුණු දෙකක් දාගන්න. මේ සලකුණු දෙක තමයි x හා y කිව්වේ. එතකොට මෙන්න මේ x හා y අතර ආරම්භයේ තියෙන දිග මෙන්න මේ දෙන්න අතර ආරම්භයේ තියෙන දිග අපි ගත්තොත් එහෙම
L not වෙනවා. අපි මෙන්න මෙයාට ආරම්භයේ ඉඳලම තුලා තැටියක් සම්බන්ධ කරලා මේ ආකාරයෙන් තුලා තැටියක් සම්බන්ධ කරලා තියෙනවා. අපි මෙන්න මේකට පඩි එකතු කරනවා. මෙන්න මේකට පඩි එකතු කරනවා. මෙයාගේ ස්කන්ධය අපි m කියලා හිතමු. පඩි එකතු කරනවා. මෙයාට මෙන්න මෙහෙම පඩි එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? ආරම්භයේ මෙයාලා සමතුලිත මෙන්න මේ පඩිය නැතුව සමතුලිතතාවය L not. මම මෙන්න මෙහෙම පඩිය දැම්මට පස්සේ මේ ඇටෝම ආරම්භ වෙන්නකො තව. මෙන්න මෙහෙම තියෙනවා. දැන් මම මෙන්න මේ පඩිය මේකට දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේ උඩ තැන් දෙකම උඩ තැන කැපිටල් A වලින් අපි මේවා කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ස්කන්ධය දාන්න මෙන්න මේක ඇදෙනවා. ඇදිලා මොකද වෙන්නේ? මෙන්න මේ දිග ටිකක් වැඩි වෙනවා. බරක් දැම්මම දිග මොකද වෙන්නේ? මෙන්න මේ දිග වැඩි වෙනවා. හරි. අපි ගත්තොත් එහෙම මෙන්න මේ ස්ථානයේ y කියලා අලුත් y කියලා. මෙන්න මේ දිග අලුත් දිග අපි කියනවා L කියලා. නිකම්ම නිකන් L කියලා. මෙන්න මේ L කියලා. එතකොට මේ දෙන්නගේ ආරම්භයේ තිබ්බ දිග මෙන්න මේකට මම L කියලා කියනවා. මේ දෙන්න අතර L නෝට් තිබ්බා. දැන් මේ පඩිය දැම්මහම පඩිය කියන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ ස්කන්ධය සිම්පල් m නම් බර වෙනවා mg. එතකොට අපි උපකල්පනය කරනවා මෙන්න මේ හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මෙයාගේ L නෝට් කියලා කියන්නේ මුල් දිග L කියලා කියන්නේ නව දිග එහෙනම් L ඍණ L නෝට් කියන්නේ අපිට සිම්පල් E කියලා කියනකොට දිගෙහි වෙනස. දිගෙහි ඇති වෙච්ච වෙනස තමයි L ඍණ L නෝට් කියලා කියන්නේ. E සමාන L ඍණ L නෝට්. එතකොට අපි ගත්තොත් මෙන්න මෙයා මත යෙදෙන බලය F සමාන වෙනවා mg ට. F සමාන වෙනවා mg ට. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A. කැපිටල් A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. දැන් අපි දන්නවා මේ හරස්කඩ වර්ගඵලය කියද්දී දරුවනේ මෙන්න මේ රවුම් කෑල්ලේ වර්ගඵලය විතරයි ගන්න. නැතුව මෙන්න මේ සම්පූර්ණ සිලින්ඩ්‍රාකාර පෘෂ්ඨයේම පෘෂ්ඨ වර්ගඵලයම නෙමෙයි අපි ගන්නෙ. පැහැදිලිද? මෙන්න මේ ඒකාකාර හරස්කඩ වර්ගඵලය විතරයි අපි ගන්නෙ. එතන බලමු. හරි. රබර් බටේ හරස්කඩ වර්ගඵලයේ A වේ x හා y අතර බරේ ආරම්භක පරතරය L බිඳුවයි. තුලාතටයට m ධාරයක් දැමුව විට y ලක්ෂය පහතර ගමන් කරනවා. අලුත් දිග L right ගුරුත්ව විතරයි G. අපි ඉදිරියට යන්න. හරි. රබර් බටයේ ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය වික්‍රියාව සඳහා ප්‍රකාශ ඉහත සංකේත ඇතුළෙන් ලියා දක්වන්න. පුතේ අපි මේ සංකේත පැත්තකට දාමු. ප්‍රත්‍යාබලය සමානයි F බෙදීමේ වික්‍රියාව සමානයි
සමානයි E බෙදීම L. ප්‍රත්‍යාබලය සමානයි F බෙදීම A. වික්‍රියාව සමානයි E බෙදීම L. F කියලා කියන්නේ යොදන බලය. A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. E කියලා කියන්නේ දිගෙහි වෙනස. දිගෙහි වෙනස. L කියන්නේ මුල් දිග. F බෙදීම A සමාන right. E බෙදීම L. පැහැදිලිද? හරි. එතකොට දැන් මගේ මේ කතාවේදී ප්‍රත්‍යාබලය F වෙන්නේ යොදන බලය වෙන්නේ බර. A හරස්කඩ වර්ගඵලය වෙන්නේ A. එහෙනම් මට ප්‍රත්‍යාබලය ලියන්න පුළුවන් mg බෙදීම A කියලා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රත්‍යාබලය සමානයි mg බෙදීම A. හරි. ඇදීමකදී සිදුවන ප්‍රත්‍යාබලය ආතන්න ප්‍රත්‍යාබලය. ඇදීමකදී සිදුවන වික්‍රියාව ආතන්නේ වික්‍රියාව. එතකොට අපි ගත්තොත් එහෙම ભેදක ප්‍රත්‍යාබලය කියන්නේ ප්‍රත්‍යාබලයට ලැබිය හැකි උපලින් පිළිතුර. ભેදක ප්‍රත්‍යාබලය. ආතන්නේ වික්‍රියාව E බෙදීම L දිගෙහි වෙනස E බෙදීම L කියලා කියන අපි දිගෙහි වෙනස. දැන් මේ ගැටලුවේ දිගෙහි වෙනස වෙන්නේ මොකද්ද පුතේ? මේ ආරම්භයේ L නෝට් තියෙනවා දැන් අලුත් දිග L. එහෙනම් මේකේ දිගෙහි වෙනස වෙන්නේ L ගෙන් L නෝට් අඩු කරොත් නේ. මේකේ දිගෙහි වෙනස වෙන්නේ මොකද්ද දරුවනේ? L ගෙන් L නෝට් අඩු කරොත්. අයි දැන් දිග L මුලින් තිබිලා තියෙන L නෝට් එහෙනම් L ගෙන් L නෝට් අඩු කරාම තමයි මට දිගෙහි වෙනස ලැබෙන්නේ. right. එහෙනම් මට එනවා E කියන්නේ දිගෙහි වෙනස L ඍණ L නෝට් මුල් දිග වෙන්නේ L නෝට්. එහෙනම් මේ තියෙන වික්‍රියාව L ඍණ L නෝට් බෙදීම L නෝට්. L ඍණ L නෝට් බෙදීම L නෝට්. මෙතන ඔබට ප්‍රත්‍යාබලයේ සමීකරණය වික්‍රියාබලයේ සමීකරණය ලියලා මේක ලියන්න පුළුවන් වඩාත් යෝග්‍යයි. හරි. ආතන්න ප්‍රත්‍යාබලය සහ ආතන්න වික්‍රියාව සම්බන්ධ කරන සමීකරණයක් හුග්ගේ නියමය ඇසුරෙන් ලබා ගන්න. හරි. අපි දන්නවා F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. දැන් මේ ගානෙත් y කියලා දීලා තියෙන නිසා දැන් මට යම් මාපාංකයට y කියන්න බෑ. F කියන්නේ යොදන බලය, A කියන්නේ හරස්කඩ ඒකාකාර හරස්කඩ වර්ගඵලය, y කියලා කියන්නේ අර රූපේ තිබ්බ y අකුර නෙමෙයි යම් මාපාංකය. මම මේක y ඩෑෂ් වගේ ගන්නම් ඒක නිසා මේ යම් මාපාංකය. E කියන්නේ දිගෙහි වෙනස, L කියන්නේ මුල් දිග. එහෙනම් මෙන්න මෙයාගේ F කියන්නේ ආරම්භයේ යෙදිච්ච බලය mg බෙදීම A කියලා කියන්නේ ඒකාකාර හරස්කඩ වර්ගඵලය y ඩෑෂ් වතාවක් E කියලා කියන්නේ දිගෙහි වෙනස. දිගෙහි වෙනස කියන්නේ අලුත් දිග L ආරම්භයේ තිබ්බ දිග L නෝට් බෙදීම L නෝට්. හරි. එතකොට අපිට ආතන්න ප්‍රත්‍යාබලය සහ ආතන්න වික්‍රියාව අතර සමීකරණය තමයි මෙන්න මේක ගන්න වෙන්නේ. මේ ප්‍රත්‍යාබලය සමානයි y වතාවක් වික්‍රියාව මේ F බෙදීම A කියලා කියන්නේ ප්‍රත්‍යාබලය සමානයි y වතාවක් වික්‍රියාව. දැන් ඔබ ප්‍රත්‍යාබලය කියන්නේ මොකද්ද වික්‍රියාව මොකද්ද කියලා දන්නේ නැත්නම් ඔබට මේ පාඩම මේ කොටස තේරෙන්නේ නැහැ. මොකද මේක ඒ පාඩමෙත් ඇඩ්වාන්ස්ම ප්‍රශ්නයක් ආවා. ඒ නිසා කරුණාකරලා ඔබට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් මේ කොටස් තේරෙන්නේ නැත්නම් DP education නාලිකාවට ගිහිල්ලා නාලිකාවේ ප්‍රත්‍යස්ථතාවය එහෙම නැත්නම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන එකක හොඳින් පුනරීක්ෂණය කරගෙන එන්න. එතකොට ඔබට මේ කියන දේවල් හොඳින් වැටහෙන්න ගනීවි. හරි. ප්‍රත්‍යාබලය. මෙව පරීක්ෂණයේදී මෙන්න මේක තමයි සමීකරණය වෙන්නේ. මෙම සමීකරණයේදී කුමන විචල්‍යයන් සඳහා මිනුම් ලබා ගැනීමද? පළවෙනි එක තමයි පුතේ දැන් මෙන්න මේකේ m සහ l තමයි කැපිටල් L තමයි වෙනස් වෙන්නේ. හේතුව තමයි අපි එක එක ස්කන්ධ දීදී
විවිධ ස්කන්ධ දිදී අපි අලුත් දිගවල් පරීක්ෂා කරනවා. පැහැදිලිද? දැන් මෙන්න මේ පරීක්ෂාවේදී බලන්නකෝ. මේ පරීක්ෂණයේදී අපි කරන දේ තමයි මෙන්න මේක දාන මෙතනට පඩියක් දානවා දිග මනිනවා. පඩියක් දානවා දිග වැඩි වෙච්ච ප්‍රමාණය. පඩියක් දානවා දිග මනිනවා නේ. එතකොට මම ගන්න මිනුම් තමයි මෙන්න මේ එක එක ස්කන්ධයේ යොදමින් m වෙනස් කරමින් l ගේ පාඨාංක ලබා ගන්නවා. එහෙනම් මම මෙතන විචලනය කරන්නේ ස්කන්ධයයි දිගයි. පඩියක් දානවා දිග මනිනවා. පඩියක් දානවා දිග මනිනවා. ඊට පස්සේ තව වැඩක් කරනවා. මොකද්ද? පඩිය අයින් කරනවා දිග මනිනවා. එක පඩියක් අයින් කරනවා දිග මනිනවා. ඇයි ඒ? පඩි ඉස්සරලා එකතු කරගෙන ගියා. ඊට පස්සේ පඩි අඩු කරගෙන ගියා. දැන් අර එකතු කරද්දි මට ලැබෙන පාඨාංකම අඩු කරද්දි ලැබෙන්න ඕනේ. නැත්තම් මොකද වෙලා තියෙන්නේ? වැඩ දෙකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දැන් බැලුවොත් එහෙම මෙන්න මේ ප්‍රස්ථාරය අපි ප්‍රත්‍යාබලයේ වික්‍රියාව ප්‍රස්ථාරගත කරොත් මට හිතමුකෝ මෙන්න මේ ලක්ෂයේ දිගේ මෙන්න මෙහෙම ලක්ෂ 4ක් ආවා කියලා. දැන් මම පඩි දාද්දි මෙහෙම ලක්ෂ 4ක් ආවා නම් එතකොට මම මේ පඩිය අයින් කරද්දිත් මේ ලක්ෂ ටික මොකද වෙන්න ඕනේ? ආපහු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්න පුළුවන්? පළවෙනි දේ රබර් බටේ ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්මවලා ගිහින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අය පාරක් මෙයාගේ පරීක්ෂණය කරන්න ඒ රබර් බටේ ගන්න බෑ. දෙවෙනි එක මොකද වෙන්න පුළුවන්? මෙහෙ කොහේ හරි ගැටයක් තිබිලා උඩ ගැට ගහපු තැනක ගැටයක් ලෙහිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි දාපු පාඨාංක ලබා ගන්න දාපු මේ තහඩු දෙක. එහෙම නැත්නම් පාඨාංක ලබා ගන්න දාපු ඊතල දෙක ඊහිස් දෙක. එහෙම නැත්නම් රබර් පටි දෙක. හරි? අපිට දැන් මේ බටේ අරගෙන මේ බටේ වටේට රබර් පටි දෙකක් දාන්න පුළුවන් එක්කෝ. එහෙම නැත්නම් මෙතන පොඩි ඊහිස් දෙකක් අලවන්න පුළුවන්. මෙන්න මේ දාපු දෙන්න වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගැටයක් ලෙහෙන තියෙන එකට ගොඩක් වැඩි. හරි. එහෙනම් අපිට පරීක්ෂණයේදී කුමන විචල්‍ය සඳහා මිනුම් ලබා ගන්නේද? සරල රේඛාවක සමීකරණයක් ලෙස ඉහත 4b කොටසේ ඔබ ලබාගත් සමීකරණ නැවත ගොඩනගන්න. සරල රේඛාවක සමීකරණයක්. සරල රේඛාවක සමීකරණයක් කියලා කියන්නේ දරුවෝ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එහෙම නැත්නම් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. එතන මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ සමීකරණය මෙන්න මෙහෙම තියෙනවා. mg බෙදීම a mg බෙදීම a සමානයි y dash වතාවක් l රින් l නෝට් බෙදීම l නෝට්. L node. L රින් L node බෙදීම L node. හරි. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ස්වායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය කියලා කියන්නේ දරුවෝ අපි වෙනස් කරන්නේ කාවද? මෙන්න මේ ස්කන්ධය. අපිට පිළිතුර විදිහට ලැබෙන්නේ කාවද? මෙන්න මේ දිග. දැන් මේකේ ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍යයි කියන්නේ මම ස්කන්ධ දානවනේ එක එක. දාලා දැම්මට පස්සේ මම රිසල්ට් එක ගන්නේ මොකේද? අර බටේ දිගනේ, අලුත් දිගනේ. එහෙනම් මෙන්න මෙයා තමයි m තමයි ස්වායත්ත විචල්‍ය, l තමයි පරායත්ත විචල්‍ය. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි අපි y සමානයි mx ධන c ආකාරයට පත් කරොත් x වෙන්න ඕනේ ස්කන්ධය. ස්කන්ධෙනේ මම වෙනස් කරන්නේ. මගේ ස්කන්ධෙනේ මම වෙනස් කරන්නේ. එතකොට මට පිළිතුර විදිහට ලැබෙන්නේ මේ l නේ l. පරායත්ත විචල්‍ය වෙන්නේ දිගනේ. හරිද? අපි මෙන්න මේ ආකාරයට මෙයාව සකස් කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරමු. එතකොට මම සරලව මෙන්න මෙයාගෙන් මෙයා වැඩි කරනවා. මම මේ සමීකරණය මෙහෙම කරන්න.
මුලින්ම මෙන්න මේ දෙපැත්ත මාරු කරලා ලියා ගන්න දරුවනේ. මෙන්න මේ සමීකරණය මම දෙපැත්ත මාරු කරලා ලියා ගන්න. ඒක සමීකරණය මේ පැත්ත මාරුණා කියලා වෙනසක් වෙනවද? නැහැ නේ. වෙනසක් වෙන්නේ නැහැ. මම මෙයාව මේ පැත්තට ගන්නවා, මෙයාව මේ පැත්තට ගන්නවා. y යම් මාපාංකය y dash වතාවක් l ඍණ l not බෙදීම l not සමානයි mg බෙදීම a. හරි. මම මෙන්න මේ පැත්ත ඒ කියන්නේ සමීකරණ දෙපැත්ත මට මාරු කිරීමේ හැකියාව තියෙන මේ සෙට් එක මේ පැත්තේ ලියලා මේ සෙට් එක එහා පැත්තේ ලිව්වා. ඕනම නම් මේ පැත්තට ඍණ කියලා ලියන්න, මේ පැත්තට ඍණ කියලා ලියන්න. ඍණ ලකුණ කපන්න. මෙන්න මේ mg බෙදීමේ අනිත් පැත්තට ගිහලා ඍණ mg බෙදීමේ කියලා ලියන්න. මේ ප්‍රකාශනේ මේ පැත්තට ඍණ කියලා ගන්න. එතකොට ඍණ ලකුණ කැපිලා මෙන්න මේ ප්‍රකාශන ලැබි ඔබට තේරුනේ නැත්තම්. හරි. එතකොට මම මෙන්න මේකෙන් මේක ගුණ කරනවා. mg බෙදීම a වතාවක් l not y l ඍණ l not මෙයාගේ මෙයා හරස් ගුණ කරනවා මම l ඍණ l not සමානයි mg l not බෙදීම මෙන්න මෙයාගේ මෙයා හරස් ගුණ කරනවා ay දැන් මට ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය කියන්නේ මෙන්න මේ ස්කන්ධය වෙනස් වෙද්දී මේ පැත්තේ වෙනස් වෙන කෙනා කවුද පුතේ වෙනස් වෙන්නේ මෙන්න මේ ස්කන්ධය වෙනස් කරලා දිග වෙනස් වෙන්නේ l not lද l අලුත් දිග වෙනස් වෙන්නේ මේ මෙන්න මෙයා වෙනස් කරද්දී වෙනස් වෙන්නේ මෙන්න මේ l එහෙම නැත්නම් අලුත් දිග එහෙනම් මම මෙන්න මෙයාව ගන්නවා මේ පැත්තට එතකොට මට එනවා l සමානයි mg l not බෙදීම ay dash කියලා මම ගත්තනේ ධන l not දැන් මම මෙන්න මේක ගත්තොත් මේ ස්වායත්ත විචල්‍යයන්නේ ඒ කියන්නේ x අකුර වෙන්න ඕනේ මේ දැන් මම ප්‍රස්ථාරයේ විදිහට y සමානයි mx ධන c ගත්තා නම් y වෙන්න ඕනේ l x වෙන්න ඕනේ මේ m අකුර නේ x වෙන්න ඕනේ මෙන්න මේ m අකුර. එහෙමනම් මම මොකද කරන්නේ මේක ලියනවා l සමානයි මෙන්න මේ කෙලවරෙන් ලියනවා m අකුර මේ x ට යටින් මම ලියනවා m අකුර වෙනසක් නැහැ. ඉතුරු පද ටික ඔක්කොම තනි මේ ඉතුරු පද ටික මේ m හැර ඉතුරු ඔක්කොම ටික මෙන්න මේ කැලේ ටික මම අනුක්‍රමණය විදිහට ලියනවා. m හැර ඉතුරු කැලේ ටික අනුක්‍රමණය විදිහට ලියනවා. g l not බෙදීම ay g l not බෙදීම ay m ධන c කියන්නේ l not. දැන් මේකේ අන්තක්ඛණ්ඩය වෙන්නේ l not. දැන් මේක y සමානයි mx ධන c නේ. හරි. දැන් මේක අන්තක්ඛණ්ඩය වෙනවා. මෙන්න මේ කැලල අනුක්‍රමණය වෙනවා x වෙන්නේ මේක. එහෙනම් මෙන්න මේක ස්වායත්ත විචල්‍ය මේක පරායත්ත විචල්‍ය. පරායත්ත විචල්‍ය. හරි. රයිට්. මේක අනිවාර්යයෙන්ම මේ ගණනය කිරීම ටික කරලා ප්‍රැක්ටිස් කරගත්තොත් ඉතාම යෝග්‍යයි නැත්තම් මේක බලන් හිටියා කියලා නම් පුළුවන් වෙන්නේ නෑ දරුවනේ. හරි. මේක කරලා බලන්න. දැන් මේ වගේ එකදී අනිවාර්යයෙන්ම y සමානයි mx ධන c ආකාරයට පත් කරගත්තොත් තමයි සරල රේඛාවක් ගන්නෙ. එතකොට එහෙම නැත්නම් y සමානයි mx ආකාරයට. හරි. එතකොට අපි තීරණය කරන්න ඕන අපි වෙනස් කරන්නේ මොකද්ද? අපිට ප්‍රතිඵලය ලෙස ලැබෙන්න ඕනේ මොකද්ද? ඒ දෙකමත් තමයි මම y සමාන mx ධන c විදිහට මේක හදාගත්තේ. right. ඉහත කොටසේ ලබාගත් සමීකරණයේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය වෙනවා g l not බෙදීම ay dash g l not බෙදීම ay dash මම ay කියලා තිබ්බත් වරදක් නැහැ. අන්තක්ඛණ්ඩය l not නේද? l not
හරි. ඔබ බලව පරතරය ප්‍රස්ථාරය දළ සටහනක්. මේක දැන් y සමානයි mx ධන c ආකාරයකක්නේ. එතකොට මෙන්න මෙතන වෙන්න ඕනේ L not අපි මේ පැත්තට ස්කන්ධය කිලෝග්‍රෑම් හරි එහෙම නැත්නම් ග්‍රෑම් දෙකෙන් එකක් ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් තමයි ගන්න වෙන්නේ. නවදිග මේක තමයි ගන්න වෙන්නේ. මොකද මේක y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් නිසා. ඉහත අඳින ලද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය g නම් යම් මාපාංකය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. හරි. දැන් අපිට මෙන්න මේකේ අනුක්‍රමණය g නම් ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල g l නෝඩ් බෙදීම ay dash g l නෝඩ් බෙදීම ay dash මෙන්න මේ අනුක්‍රමණය සමානයි කැපිටල් G නම් ලැබෙන පිළිතුර කැපිටල් G නම් යම් මාපාංකය සඳහා ප්‍රකාශනයක්. යම් මාපාංකය සඳහා ප්‍රකාශනයක්. මම මෙන්න මේ G අකුර මෙතනට ගන්නවා y dash මෙතනට ගන්නවා GL නෝඩ් බෙදීම A කැපිටල් G සමාන වෙනවා y dash GL නෝඩ් බෙදීම A කැපිටල් G සමාන වෙනවා y dash හරි. එතකොට මේ තියෙන්නේ මොකද්ද? right. අපිට යම් මාපාංකය සඳහා ප්‍රකාශනයක්. ඉහත එක කොටසෙහි පිළිතුර භාවිතයෙන් යම් මාපාංකය ගණනය කිරීමේදී රබර් බටේ මැනගත යුතු මිනුම්. right. අපිට රබර් බටේ යම් මාපාංකය ගණනය කරද්දී මනින්න ඕනේ. අපිට යම් මාපාංකය මනින්න වෙන්නේ මෙන්න මේකෙන්නේ. එහෙනම් මම මෙන්න මේ L නෝට් වෙන ගන්න ඕනේ. හරස්කර වර්ගඵලය මනින්න ඕනේ. දැන් හරස්කර වර්ගඵලය මනින්න බෑනේ අපිට. ඒ නිසා අපි රබර් බටේ මොනවද ගන්න වෙන්නේ? හරි. මුල් දිග ගන්න වෙනවා. මුල් දිග. එතකොට මට මෙන්න මේ හරස්කර වර්ගඵලය ගත්තී රබර් බටේ මෙහෙම රබර් බටයක් කිව්වොත් එහෙම මැද මේ වගේ ලොකු රවුමකින් චූටි රවුමක් අයින් වෙලානේ තියෙන දරුවෝ නේද? එතකොට මෙන්න මේ කියන ටිකේ තමයි රබර් බටේ වර්ගඵලය වෙන්නේ නේ. දැන් මේක තමයි මෙහෙම උඩට යන්නේ නේ. ඔහොම යන්නේ. එතකොට මෙන්න මේ කැලේ ටිකට පිරලා තියෙන්නේ. මෙන්න මේ කැලේ ටිකට පිරලා තියෙන්නේ. එතකොට මම ගන්න වෙනවා රබර් බටේ මුල් දිගයි මුල් දිග මැන ගන්න වෙනවා. ඒ වගේම මෙන්න මේ බාහිර විස්කම්භයයි අභ්‍යන්තර විස්කම්භයයි මයින් වෙන්නේ. මේ බාහිර විස්කම්භය අභ්‍යන්තර විස්කම්භය විස්කම්භය මේ ටික තමයි ගන්න. මෙන්න මේ බාහිර විස්කම්භයයි අභ්‍යන්තර විස්කම්භයයි ආරම්භක දිගයි. මොකද මට හරස්කඩ වර්ගඵලය මනින්න බෑ පුතේ. වර්ගඵලය ගණනය කරන්න තමයි වෙන්නේ. නේද? එතකොට මුල් දිග මනින්න පුළුවන්. G කියන්නේ ගුරුත්වජ ත්වරණය මේක අපේ ප්‍රස්ථාරයෙන් එන ආගයක් මේක. හරි. එතකොට ඉහත දෙක කොටසේ මිනුම් ලබා ගැනීමට භාවිත කර උපකරණ ඒවායේ කුඩා මිනුම් සමග රබර් බටයේ මුල් දිග අපි රබර් බටයේ මුල් දිග මනින්නේ
මීටර් රූල කුඩා මිනුම 1 මිලිමීටර්. රබර් බටයේ බාහිර විශ්කම්භය අපි මනිනවා චලාන්වීක්ෂයෙන් 0.01 මිලිමීටර්. රබර් බටයේ අභ්‍යන්තර විශ්කම්භය මනිනවා ඒ චලාන්වීක්ෂයෙන් 0.01 මිලිමීටර්. පුතේ මම චූටි දෙයක් මේ කොටසට අදාළ නැති දෙයක් කියලා දෙන්නම්. අපිට දැන් රබර් බටය ගත්තොත් මෙහෙම රබර් බටය තියෙනවනේ නේද? රබර් බටය තියෙනවා. මෙහෙම යනවා. මෙහෙමනේ රබර් බටේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? ඒතර මට මෙන්න මේ රබර් බටේ හරස්කඩ වර්ගඵලය බලන්න අවශ්‍ය නැහැ. මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ බාහිර විශ්කම්භය කැපිටල් D කියලා. මෙන්න මේ අභ්‍යන්තර විශ්කම්භය සිම්පල් D කියලා. මෙයාගේ බාහිර වර්ගඵලය phi r වර්ගයෙන් ඒ වගේ phi r වර්ගය අභ්‍යන්තර අඩු කරන්න ඕනේ. එතකොට මෙන්න මෙයාගේ බාහිර වර්ගඵලය වෙන්නේ phi වතාවක්. මේ බාහිර විශ්කම්භය d නම් d බෙදීම 2 වර්ගය ඍණ phi වතාවක් සිම්පල් d බෙදීම 2 වර්ගය. මම මෙන්න මෙයාගේ phi අකුරු දෙක එළියට ගත්තොත් මට එනවා කැපිටල් D වර්ග බෙදීම 4 මේ d වර්ග වෙනවා 2ත් වර්ග වෙනවා. ඍණ මේ phi අකුර මම මෙහෙම තියන්නම්. සිම්පල් D වර්ග වෙනවා 2 වර්ගය 4යි. මේ දෙකේම මම 4 සහ phi එළියට ගත්තොත් phi බෙදීම 4 d වර්ග ඍණ සිම්පල් d වර්ග කියලා එනවා මට. මෙන්න මෙයාගේ වර්ගඵලය සමහර වෙලාවට දැන් මේ පාස් පේපර් එකේ තිබුණ නැති වුණාට ඔබට ෆියුචර් පේපර් එකකදී මේ වගේ කොටසක් ගණනය කිරීම සඳහා දීමට ඉඩ කඩ තියෙනවා. ඒකයි මම ඔබට මේක ගණනය කරලා පෙන්නුවේ. ගොඩක් දරුවෝ මේක පටලවා ගන්නවා. right. එහෙමනම් දරුවනේ අපි මේ ගැටලු ටික සාකච්ඡා කරද්දී දැන් මේකට ඊළඟට තියෙන කොටස තමයි මේ රබර් බටයත් එක්ක ගබඩා වෙලා තියෙන ශක්තිය හා සම්බන්ධ ගැටලුව. යම්කිසි රබර් බටයකට භාරයක් යොදා ඇති විට දැන් අපි දන්නවා රබර් බටයක් ගත්තොත් එහෙම මෙයාගේ යම්කිසි ශක්තියක් ගබඩා වෙනවා නේද? ප්‍රත්‍යස්ථ විභව ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලබාගෙන ඒ ලබාගත හැකි ප්‍රස්ථාරයක දල සටහනක් අදින්න. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ගත්තොත් එහෙම භාගයයි FE ප්‍රත්‍යස්ථ විභව ශක්තිය එපට තව එකක් තියෙනවා භාගයයි KE වර්ග ප්‍රත්‍යස්ථ විභව ශක්තිය සමීකරණය භාගයයි FE භාගයයි KE වර්ග. එතකොට අපි K කියලා කියන්නේ දුන්නකට නම් දුන්නු නියතය රබර් පටියක් වගේ දෙයකට නම් බල නියතය කියලා කියනවා පුතේ. E කියන්නේ දිගෙහි වෙනස. මේක F කියන්නේ යොදන බලය, E කියන්නේ දිගෙහි වෙනස. F කියන්නේ යොදන බලය, E කියන්නේ දිගෙහි වෙනස. එතකොට අපි මේක ලබාගත හැකි ප්‍රස්ථාරයක දල සටහනක් අදින්න. හරි. අපි ගත්තොත් එහෙම අපිට
යොදන බලය සහ විතතිය ප්‍රස්ථාරගත කරොත් යොදන බලය වැඩි වෙන්න විතතිය වැඩි වෙනවා දරුවනේ. මේ යොදන බලය වැඩි වෙන්න විතතිය වැඩි වෙනවා. එතකොට මට මෙන්න මේ ප්‍රස්ථාරේ වර්ගඵලය ගත්තොත් මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය ගත්තොත් මට එනවා මෙන්න මේ ත්‍රිකෝණයක් ඍජු ත්‍රිකෝණයක් තියෙන්නේ. මෙන්න මේ ඍජු ත්‍රිකෝණේ වර්ගඵලය ගත්තොත් මට ලැබෙනවා භාගයයි මෙන්න මේ යොදන බලය අපි මේක F කිව්වොත් මේ කොටස E කිව්වොත් භාගයයි FE ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි FE. එතකොට දරුවනේ අපිට දැන් මෙන්න මේ ගැටලුවට අනුව භාගයයි F කියලා කියන්නේ යොදන බලය mg නේ. යොදන බලය mg නේ. යොදන බලය මේ ගැටලුවේ හැටනම් mg නේ. E කියලා කියන්නේ දිගෙහි වෙනස විතතිය E සමානයි L ඍණ L නෝට නේ. යොදන බලය අපි දන්නා mg දිගෙහි වෙනස මේ E කියලා කියන්නේ විතතිය මොකද වෙන්නේ? L ඍණ L නෝට. මේක තමයි අපිට භාගයයි FE විදිහට ගත හැකි වන්නේ. දරුවනේ ඔබට දැන් මේ අහලා තියෙන ප්‍රශ්න අනුව අර අපේ පරීක්ෂණාත්මක දත්ත මගින් ලියන්න කිව්වොත් මෙහෙම ලියන්න පුළුවන්. සාමාන්‍ය සමීකරණයකින් මෙහෙම ලියන්න පුළුවන්. වචනය ලියන්න කිව්වනම් භාගයයි බලය වැඩි කිරීම විතතිය. මේ ආකාර ලිවීමේ හැකියාවත් අපිට ලැබෙනවා. හොඳයි දරුවනේ එහෙමනම් 2016 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය මෙතනින් අවසන් වෙනවා. අපි රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.